ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා මැඩලන්න බෞද්ධ මාධ්‍ය ජාලයෙන් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් පරිත්‍යාගයක්. රටෙහි පවතින තත්ත්වය හමුවේ සියලු දෙනා එක් විය යුතුයි. අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමල ධම්ම අනුනායක හිමියන් අවධාරණය කරයි. දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජෝත්සවය සාර්ථකව අවසන්. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදු කළ ලේදන් දීමේ කඳවුර. COVID-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත COVID ආසාදිතයන් සංඛ්‍යාව 10653 දක්වා ඉහළ ගියා. ඒ අනුව වෛරසයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. අද වෙන විට COVID-19 රෝගීන් 15350ක් අපේ රට තුලින් හඳුනාගෙන තියෙනවා. එයින් 5121ක් මේ දක්වා ප්‍රතිකාර ලැබමින් පසු වෙනවා. රෝගීන් 10000කට අධික සංඛ්‍යාවක් එනම් 10183ක් මේ වනට සුවය ලබා තම නිවාස වලට නැවතත් ගොස් සිටිනවා. ඒ වගේම COVID-19 ආසාදිත රෝගීන් 46 දෙනෙක් මේ දක්වා මිය ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර ආශ්‍රිතව අපි මේ දක්වා රෝගීන් 11858ක් හඳුනාගෙන තියෙනවා. ඊයේ දවස තුළ සිදු කළ පරීක්ෂණවලින් අපේ රට තුළ රෝගීන් 635ක් හඳුනාගත්තා. එයින් 625 දෙනෙක්ම මේ පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරට ආශ්‍රිතවත්. ඉතිරි 10 දෙනා විදේශවල සිට ලංකාවට පැමිණ නිරෝධායනය වෙමින් සිටිදී හඳුනාගත්තු අයත් වෙනවා. ඒ වගේම ඊයේ හඳුනාගත්තු අයගෙන් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් 378 දෙනෙක් පමණ බස්නාහිර පළාතෙන් තමයි අපි හඳුනාගත්තේ. එයින් 253 දෙනෙක්ම කොළඹ මහනගර සභා සීමාව තුළ වාසය කරන අය විදිහට අපි හඳුනාගත්තා. ඒ වගේම මේ පරීක්ෂණ කිරීමේ රෝගීන් හඳුනා ගැනීම සඳහා මේ වන විට PCR පරීක්ෂණ 6,42,000කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඊයේ මියගිය අය බැලුවොත් ඔවුන්ගෙන් 4 දෙනෙක් පිරිමි අය එක් කාන්තාවකුත් වෙනවා. එයින් 3 දෙනෙක් අත්වශයෙන්ම නිවසේදී මියගොස් සිටියදී අනෙන් පසු PCR පරීක්ෂණ කිරීමෙන් හඳුනාගත්තු අය. ඒ වගේම තවත් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි රෝගියෙකුත් COVID-19 රෝගය ඇති බවට හඳුනාගෙන අම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි පුද්ගලයෙකුත් මේ මගන අතරට එකතු වුණා. මේ සියලුම දෙනාට මියගිය සියලුම දෙනාට නිදංගත රෝග, හෘද රෝග, ඒ වගේම උදර වාහින පද්ධතියේ තියෙන රෝග වලින් එළමින් සිටි අය සහ පිළිකා රෝගියෙක් තමයි ඊයේ දවස් තුලදී මිය යන්නේ. මේ තත්ත්වය තුලදී රෝහල් වල රෝගීන් මිය යනකොට COVID-19 රෝගීන් නිවෙස්වල මිය යනකොට අපිට ගැටලුවක් තියෙනවා. මේ රෝගීන් සමහර වෙලාවට අපි දකිනවා රෝග ලක්ෂණ තිබුණත් රෝහලකට පැමිණ ප්‍රතිකාර දක්වන්න මැලිකමක් දක්වනවා. සමහර අය හිතනවා තමුන්ට රෝගය වැළඳෙන්නේ රෝහලකට ගියොත් කියලා. ඒ නිසා රෝහලට පැමිණීමෙන් වළකිනවා. අපි පොදුවේ කියනවා සමාජයට පැමිණීමෙන් පුළුවන් තරම් අවම විදියට වළකින්න. එයින් හැඟෙන්නේ නැහැ අවශ්‍ය අවස්ථාවකට අත්‍යවශ්‍ය දෙයකට කාරණයකට සමාජයට නොපැමිණිය යුතුයි කියලා. තමුන් පැමිණෙන්න ඕන කාරණය නොපැමිණෙන්න ඕන කාරණය තෝරා බේරාගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. යම් කිසි කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගයක් තියෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුයි. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා බෞද්ධ මාධ්‍ය ජාලය විවිධ වැඩසටහන් දියත් කරමින් පවතිනවා. එලෙස ක්‍රියාත්මක වැඩසටහන් යටතේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෙත බයෝසේෆ්ටි කැබිනට් PCR යන්ත්‍රයක් අද පරිත්‍යාග කළා. ඒ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් COVID-19 වෛරසය වැළඳුණු රෝගීන්ගේ PCR පරීක්ෂණ පහසු කිරීමේ අරමුණින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෙත බයෝසේෆ්ටි කැබිනට් PCR යන්ත්‍රයක් බෞද්ධ මාධ්‍ය ජාලය විසින් අද පරිත්‍යාග කළා.
අපි දැන් ඉන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ජලබීතිකා රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳව තීන්දුව తీරන ගන්න. ඒ පිළිබඳව එන්නත් පිළිබඳව සහතික ලබා දෙන දෙපාර්තමේන්තුවේ අද දවසේ බෞද්ධ නාලිකාව මූලික වෙලා නායක ස්වාමින් වහන්සේ සහ දානපතීන් එක්ක අපේ ආයතනයේට ලැබුණා PCR පරීක්ෂණ කිරීම සඳහා භාවිතයට ගන්න උපකරණයක්. ඒ උපකරණය තමයි අපිත් එක්ක මේ අවස්ථාවේ මෙතන තියෙන්නේ. මේ උපකරණයේ ප්‍රයෝජනය තමයි විස බීජ සහිත සාම්පල මේ රසායනාගාරයට ගෙනපුවම ඒ සාම්පල විවෘත කරනකොට සහ ඒ සාම්පල වලින් විස බීජ වෙන් කරලා ගැනීම යන අවස්ථාවේදී ඒ පරීක්ෂණ කරන කණ්ඩායමට ඒ විස බීජ ආසාදනය නොවෙන්නට මේ උපකරණය ඇතුළේදී තමයි ඒ විස බීජ සාම්පල නැවත පරීක්ෂණ සඳහා වෙන් කිරීම සිද්ධ කරන්නේ. අපි මේකට කියනවා බයෝ සේෆ්ටි කැබිනට් කියලා. මේක මේ කැබිනට් එක නැති වුණාම මේ ක්‍රියාකාරීත්වය අඩපණ වුණාම මේ පරීක්ෂණ කිරීම අඩපණ වෙනවා. අපේ MRI ආයතනයේ ජලබීතිකා අංශයේ පටන් ගත්තේ PCR පරීක්ෂණ සඳහා කරන 3 වන රසායනාගාරය. මේ 3 වන රසායනාගාරයට ලොකු අඩුවක් පැවතුනවා මේ වගේ උපකරණයක්. මේ අවස්ථාවේදී බෞද්ධ නාලිකාවත් ඒ වගේම එහි දානපතීන් ඇතුළු කණ්ඩායම එකතු වෙලා මේ පරීක්ෂණ අපගේ PCR පරීක්ෂණ සේවාව සඳහා මෙවන් උපකරණයක් ලබා දීම මේ රටේ ජනතාව වෙනුවෙන් PCR පරීක්ෂණ කිරීම සඳහා කරන ලද මහඟු උපකාරයක් සහ උදව්වක්. මේ හින්දා මේ උපකරණය ලැබීම හින්දාම රේබීස් දෙපාර්තමේන්තුවේ ජලබීතිකා අංශයේ පරීක්ෂණ තවත් 200කින් ප්‍රමාණයකින් වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා රටේ මහජනතාව වෙනුවෙන් බෞද්ධ නාලිකාවත් එහි දානපතීනුත් එකතු වෙලා මේ කරපු උපකාරය මේ රටේ මහජනතාව වෙනුවෙන් ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒ පිළිබඳව බෞද්ධ නාලිකාවටත් එහි දානපතීන් සියලු දෙනාටමත් මේ අවස්ථාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ බෞද්ධ නාලිකාව මේ පරිත්‍යාගය කිරීම වෙනුවෙන්. ඇත්තටම මේ උපකරණය අපට උදව් වෙනවා. අපේ පරීක්ෂණ සංඛ්‍යාව ඇත්තටම අපි මේක වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ 3 වෙනි රසායනාගාරයේ විදිහට තමයි මේක පටන් ගත්තේ. එතකොට මේකේ මේ මගින් අපි දන්නවා අපේ රටේ කොවිඩ් රෝගීන් වැඩි වෙමින් පවතිනවා. එතකොට මේ කොවිඩ් රෝග නිශ්චය කර ගැනීම සඳහා වැඩි අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා රට ඇතුළත. එතකොට ඇත්තටම මේ උපකරණයෙන් අපිට උදව් වෙන්නේ අපිට එන සාම්පල් ට්‍රිපල් පැකේජ් එකක් විදියට. එතකොට ඒවා ඒ ට්‍රිපල් පැකේජ් එකෙන් ඒවා අයින් කරගත්තට පස්සේ සාම්පල් ගණන ඉදිරියට ප්‍රොසෙස් කරගෙන යන්න මේක ගොඩක් උදව් වෙනවා. ඒ හින්දා මම ඇත්තටම බෞද්ධ නාලිකාවට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේක අපිට පරිත්‍යාග කිරීම පිළිබඳව. කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ සහ බෞද්ධ මාධ්‍යජාලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික හිටපු අගවිනිසරු සරත් එම් ද සිල්වා මහතා, වෛද්‍ය හර්ෂාලස් මහතා, බෞද්ධ මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහතාද, චතුක සේනානායක මහත්මයා, පොබුදු වික්‍රම මහත්මයා, ප්‍රසාද් වික්‍රම මහත්මයා ඇතුළු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද අපි වැදගත් ත්‍යාගයක් ප්‍රදානයක් කෙරුවා වෛද්‍ය පර්යේෂණ ආයතනයට. වෛද්‍ය පර්යේෂණ ආයතනය තමයි අපේ ලංකාවේ කේන්ද්‍රගත වෛද්‍ය පර්යේෂණ පවත්වන්නේ. තාම ඉහළම ගණේ පර්යේෂණ පවත්වන්නේ මේ ආයතනෙන් පමණයි මුළු ලංකාවේ. ඒ නිසා අපි හිතුවා මේ ආයතනට අපි ආධාර කළ යුතුයි. ඉතාමත්ම වැදගත් සේවයක් මේ සේවක වෛද්‍ය මහත්වරුන් කරනවා. ඒකට උදව්වක් හැටියට අපි මේ PCR ටෙස්ට් කරන ප්‍රමාණය දෙගුණයක් කිරීමට 200ක් කරනවා නම් ඒක 400ක් කිරීමට අවශ්‍යම උපකරණයක් අපි අද අපේ සම්බෝධි විහාරයේ බෞද්ධ නාලිකාවේ සම්පත් වලින් අද මේ තෑගි ප්‍රදානය කෙරුවා. ඒක වෛද්‍ය හර්ෂාලස් මහත්මයා අපිට දැනුවත් කරනවාම අපි සියල්ලම ඒකට එක හිතින් එකඟ වුණා. අපි යුද හමුදාවේ ලෙසින්ම පරිත්‍යාගයක් කෙරුවා. මම දන්නවා පුද්ගලිකව හර්ෂාලස් මහත්තයා එතුමාගේ ගේට්වේ ආයතනෙනුත් PCR පරීක්ෂණ යන්ත්‍රයක්ම පරිත්‍යාග කෙරුවා ජයවර්ධනපුර රෝහලට. ඒ නිසා අපි මේ අවස්ථාවේ මේ ජාතික උවදුරකට මුහුණ දී තිබෙන අවස්ථාවේ අපි තෙරුවන් නමමින් සෑමටම සෙතපතන අපේ මෙවැනි කාර්යයක් සිදු වෙනවා. අපේ වෛද්‍ය මණ්ඩල අපේ පර්යේෂණ හරියට පැවැත්වුවේ නැත්නම් අපේ වෛද්‍යවරුන්ට රෝහල් වලට මේ අවශ්‍ය ප්‍රතිකාර දෙන්න බෑ. අන්න ඒක
මම හිතේ බොහෝ අයට අමතක වෙලා තියෙන්නේ. ඒකින්ද අපි මේ මෙතන මේ ආයතනයෙන් සහ මේ වෛද්‍යවරුන්ගෙන් මේ විශේෂඥයෙකුගෙන් සිදුවන අනගි සේවය අපි අගය කරන්න ඕන. අපි මේ පිළිබඳ දැනුවත් කිරීමේ සුළු වැඩසටහනක් අපි නුදුරු අගාධිතෙම කරනවා. එතකොට රටටම දැනගන්න ලැබෙනවා මේ ආයතනයෙන් සිදුවෙන ඉතාමත්ම වැදගත් සේවය. තවදුරටත් අපි මේ ආයතනය සම්බන්ධව අවශ්‍ය උපකරණ යනාදී සපයා දීමට අපි සෑම පියවරක්ම ගන්න බව අපි මේ කැපවීමකින් කියනවා මේ නිලධාරීන්ට. ශ්‍රී ලංකාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා ඇති මෙම අවස්ථාවේ සියලු ජාතීන් සහ සියලු ආගමිකයන් පාට පක්ෂ භේද ඉවතලා එක්ව කටයුතු කළ යුතු බව මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිබුල් කුඹුරේ විමලධම්ම අනුනායක හිමියන් පවසනවා. මල්වතු විහාර පාර්ශවය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. පක්ෂ පාට ඒ සියල්ලම නැති කරලා මේ එකතු වෙන්න කියලා කටයුතු කරන්න කියලා ඒ වගේම කිසිම ආගමක් බුද්ධ ආගම කතෝලික ආගම හින්දු ආගම ඒ වගේම ඉස්ලාම් ආගම ඇතුළු සියලු ආගම් අපේ ආමුදුරු අර පූජක තුමන්ලා මේ ඔක්කොම එකතු වෙලා අපි මෙන්න මේ මහා ව්‍යසනයට එකමුතුව එක්සත්ව මුහුණ දෙමු කියන පණිවිඩය ඔබ හැමදෙනා වෙත තබනවා. හැමදෙනාම නිරෝගී සුව අත් වේවා. කොරෝනා වෛරසයේ වර්තමාන තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී. මේ වසංගත තත්ත්වය පාලනය කරන්න නම් ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යමයි. ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට නම් මේ පාලනය කිරීමට ඔවුන් මේ සඳහා පාලනය කිරීමේ ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දිය යුතුයි. හැබැයි මේ සහයෝගය අපිට ලැබෙන්නේ ඔවුන් මෙහිදී පවතින මේ සම්බන්ධයෙන් බියපත්ව නම් මේ සම්බන්ධයෙන් තොරතුරු නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් උන් දැනුවත්ව නැත්නම් අපිට ඒ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අරමුණ මුදුන් කොටගෙන තමයි අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ශ්‍රී ලංකා මානව වෛද්‍යවරුන්ගේ සංගමය එකතු වෙලා ජනමාධ්‍ය සමග එකතු වෙලා මේ සාකච්ඡා පවත්වන්න අපි තීරණය කරේ. මේ සමාජයේ අය මේ ක්වොරන්ටයින් කියන එකට පොඩි බයක් තියෙනවා. මට ගෙදරින් යන්න වෙනවා, මට අම්මා තාත්තා දාලා යන්න වෙනවා, අසනීප වුණොත් මං හොස්පිටල් එකේ තනියෙන් ඉන්නේ. ඉතින් මේ වගේ අනියත බියවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒක ඉස්සල්ලා හිතලා තිබුණා නම් එහෙම මට මේක පොසිටිව් වුණත් ක්වොරන්ටයින් කරන්න වුණොත් මම මොනවද කරන්න ඕන? දැන් ක්වොරන්ටයින් කරන්න යන්නේ ඉස්සල්ලා මට ගෙදර මොනවද ලෑස්ති කරන්න ඕනේ කියන එක ඉස්සල්ලා හිතලා තිබුණොත් එහෙම අපිට පහසුයි. මට ක්වොරන්ටයින් යන්න වුණොත් මම මොනවද ගෙනියන්න ඕනේ? බැරිලාක්වත් කන්නඩි ගෙනහිලා නැත්නම් දවස් 14ම ටිකක් අමාරුයි. ඉතින් කන්නඩිය දාලා පුරුදු එක්කිනාට. සමහර එක්කිනාට ඒක ගොතන එක ගෙනිච්චොත් ඔන්න පහසුයි යාට. කියවන පොත තියෙනවා නම් ගෙනිච්චොත් පහසුයි යාට. ඉතින් ඒ වගේ තමුන්ට ලිස්ට් එකක් හිතේ හදලා තිබුණොත් එහෙම මොකද පොඩි වෙලාවයි දැන් මේගොල්ලෝ ඇවිල්ලා අපි යමු කියනකොට යන්න. හැබැයි බය වෙන්න ඕන දෙයක් නෑ. මොනවද ක්වොරන්ටයින් කරන්න වෙන්නේ? කෑම දෙනවා, ඉන්න දෙනවා, උණ බලනවා. දවස් 14ක් ඉඳලා තමයි ආපහු එන්නේ. ඉතින් මොකද අපි මේ දැනුවත් වෙන්න ඕන ඒගොල්ලෝ එතන ඉන්නේ චුට්ටක් අමාරුවේ. මොකද තමුන්ගේ පුරුදු තැන නෙමෙයි හින්දා. නමුත් බය වෙන්න දෙයක් එතන කොහෙත්ම දෙයක් නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට එනකොට කියනවා තව දවස් 4-7ක් ගෙදර ඉන්න කියලා. ඉතින් එහෙම වුණොත් ඒකත් හා කියලා. එතකොට මේක වෙන්න ඕන. ඔය අතර සමහර වෙලාවට අපිට රෝග ලක්ෂණ දැන් ක්වොරන්ටයින් වෙනවනේ පොසිටිව් වුණත් රෝග ලක්ෂණ මොකුත් නැහැ නිකම්ම ඉන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ පහළ වුණොත් ඒත් මොකද වෙන්න ඕන? හැක්කේ විගස අපි වෛද්‍යවරයෙකුට අවතලා ඒ පියවරවල් ටික ගන්න ඕන. කොහොමද අපි දැන් ඉදිරියට එහෙනම් මේ යුද්ධය කියන්නේ? අපි අපිට කරගන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් දේවල් ටික අපි අදම කරන්න පටන් ගන්න ඕනේ. ඔවුන් සහ අපි මහ ජනතාව මෙහෙම කළේදී මහ ජනතාව කියන්නේ මාත් ඉන්නවා. ඔබත් අපි එක්කෙනෙක් තව කෙනෙකුට චෝදනා කරන්න බෑ. මමත් ඒකයි. ඔබත් ඒකයි. වෛද්‍යරුත් ඒකයි. රෝගීනුත් ඒකයි. ඒතර මේ අපි තේරුම් ගන්නට ඕනේ කොහොමද මේ මුළු ඔක්කොම අපි එකතු වෙලා මේ වැඩේ ගොඩ දාන්නේ. දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය ඉකුද්දා පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්
විහාරාධිපති පූජ්‍යපාද රිල්පොළ චන්දිම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව සහ ගම්වාසීන් මෙවර පින්කම සංවිධානය කර තිබුණේ COVID-19 වෛරසය හේතුවෙන් සෞඛ්‍යංශ පනවා ඇති උපදෙස්වලට අනුකූලවයි. ඒ අනුව කටින චීවරය රැගත් පෙරහර දෙමෝදර ගම්මානයේ වීථි සංචාරය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේ වෙත වැඩම කරවුවා. කටින චීවරය කටින වස්ත්‍රයක් ලෙස නිර්මාණය කිරීම සිදු කළේ ඉන් අනතුරුවයි. අනතුරුව දහවල් සම්බුද්ධ පූජාවක් සහ සපරිකර සංඝගත දක්ෂිනාවක් පැවැත්වුණු අතර හල්පේ ශ්‍රී ගංගාරාම විහාරාධිපති පූජ්‍යපාද අලවතුගොඩ පුණ්‍යරත්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ සඳහා වැඩම කළා. COVID-19 වෛරසය මෙරටින් තුරන් කරවීමේ අරමුණින් මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවක් ඉකුද්දා පැවැත්වුණා. ඒ උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේදී. මෙට සමගාමීව ලේදන් දීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. COVID-19 වෛරසය මෙරටින් තුරන් කරවීමේ අරමුණින් මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවන් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක කරන අතර උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේද එවැනි පින්කමක් ඉකුද්දා පැවැත්වුණා. ඒ පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් වැඩසටහනට සමගාමීව පවතින තත්ත්වය හමුවේ ජාතික ලේ බැංකුවට රුධිර දායකත්වය ලබා දීමේ අරමුණෙන් ලේදන් දීමේ කඳවුරක්ද මෙහිදී පැවැත්වුණා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේද සහයෝගයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව වැඩසටහන පැවැත්වුණු අතර උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක සාමාන්‍ය අධිකාරී ආනන්ද සරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන් වලට එක්ව සිටියා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.